විසඳා ගැනීමේ රහස මොකද්ද මේ? අපි හැමෝම ප්‍රශ්නවල ඉන්නවා. අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා නේ. මෙතන ඉන්න හැම කෙනෙකුටම ප්‍රශ්නයක් තියෙනවා. මොකක් හරි එකක් ජීවිතේ ගැටලුවක ඉන්නවා, අරගලයක ඉන්නවා. අපි පොඩි පොඩි දේවල් වල අපේ ජීවිතේ ප්‍රශ්නයක් නැති කෙනෙක්, ගැටලුවක් නැති කෙනෙක්, අරගලයක් නැති කෙනෙක්, වේදනාවක් නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. නෑ අපි ඔක්කොම. එමෙ ඉන්නවද? අත උස්සන්න බලන්න. ප්‍රශ්නයක් නැති කෙනෙක්, ගැටලුවක් නැති කෙනෙක්, අරගලයක් නැති කෙනෙක්, වේදනාවක් නැති කෙනෙක්, දුකක් නැති කෙනෙක්, රෝගයක් නැති කෙනෙක්. මාරයිනේ. අපි හැමෝගෙම ජීවිතවල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි එකක් තියෙනවා. අපි කොයිතරම් උත්සාහ කළත් නේ දැන් මේ යම් කිසි විදියකට සමහර වෙලාවට මේ ඔය සමහර අය කියනවා ජේසු ළඟට එන්න. ජේසු ළඟට ආවම මොකද වෙන්නේ? ඔයගොල්ලන්ගේ ඔක්කොම ප්‍රශ්න ටික, කරදර ටික, වේදනාවන් ටික, ලෙඩ රෝග ටික සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා. එහෙම රෝගයක්, ප්‍රශ්නයක්, කරදරයක්, වේදනාවක් කිසිම දෙයක් නැතුව, කුරුසයක් නැතුව අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යන්න කියලා අපිට එහෙම ජේසු කොහෙවත් කියලා නැහැ. ශුද්ධ පවුලතුමා, ශුද්ධ පේතෘතුමා, චාකෝබ්තුමා ඒගොල්ලෝ හැමෝම කියන්නේ පීඩාව, දුක, වේදනාව, ප්‍රශ්නය, අරගලය, කුරුසය කියන කාරණාව තුළින් අපි ජීවිතේ ජය ගන්නට ඕන කියලා කියන කාරණාව විතරයි. නිසා ජීවිතේ කුරුසය කියන කාරණාව, වේදනාව කියන කාරණාව, ගැටලු ප්‍රශ්න කියන කාරණාවන් අපේ ජීවිතේ යථාර්ථයන්. ඒවා අපිට අයින් කරන්න බෑ ප්‍රේමාන්තයෙන්. ඒවල විවිධ අය විවිධ මත කියනවා. නේ අපි සමහර අය කියනවා අපිත් ඒ තත්ත්වෙට වැටලා තියෙනවා. මොකද සමහර අය කියනවා මේ ප්‍රශ්න, වේදනා, කරදර ඇති වෙන්නේ මොනවා නිසාද? අපි කර්මය නිසා. එහෙම කියලා අපිට කියන අවස්ථාවල් තියෙනවා. ඉතින් මිනිස්සු එහෙම කියනවා. නමුත් ප්‍රේමාන්තයනි අපි මේ ජීවිතේ මේ ප්‍රශ්නය කියන කරදරය, අරගලය, එහෙම නැත්නම් අපේ ගැටලුව අපි निराකරණය කරගන්නට අපිට කිදනවන් වල අපිට අන් අයට නැති මාර්ගයක් තියෙනවා. අන් අයට නැති දෙයක් අපිට තියෙනවා. වෙනත් ආගමික පසුබිමක් තුළ ජීවත් වෙන අයට නැති දෙයක් අපිට තියෙනවා ප්‍රශ්නයකදී, කරදරයකදී, වේදනාවකදී. ඒක තමයි අපේ රහස. ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන උතුම්ම දායාදය තමයි උන්වහන්සේ. ඊට වඩා දෙයක් අපිට නැහැ. බලන්න මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ දිහා. මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ දිහා බලපුවාම අපිට මේ අරුණුකට වෙන කිසිම දෙයක් උන්වහන්සේ දීලා නැහැ. ඒ නිසා ඔබගේ මගේ ගැටලුවේ, ඔබගේ මගේ ප්‍රශ්නේ, ඔබගේ මගේ වේදනාවේ, ඔබගේ මගේ රෝගයේ එකම සුවය හා නිදහස සහ විසඳුම ජේසු විතරමයි. ජේසු විතරමයි. උන්වහන්සේ තුලට ඇතුළු වෙන, උන්වහන්සේව අයිති කරගන්න, උන්වහන්සේත් එක්ක එකතු වෙන, බද්ධ වෙන ඕනම කෙනෙකුගේ ජීවිතේ ඒ අරගල තුල මා පුදුමාකාර ප්‍රීතියක්, තෘප්තියක් ලැබෙනවා. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. පුදුමාකාර ප්‍රීතියක්, තෘප්තියක්, සතුටක්, ශාන්තියක් හැම මොහොතකම තියෙනවා. නිසා ජීවිතයේ හැම මොහොතකම අපිට තියෙන එකම බලාපොරොත්තුව තමයි දෙවියන් වහන්සේ ඉන්නවයි කියන එක. හැබැයි මේකට අපි හුරු වෙන්නට ඕන, පුරුදු වෙන්නට ඕන. ඉතින් ඒ නිසා අද නිග්මයන්ම පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි වගන්තියේ ඉඳලා 14 වෙනි වගන්තිය දක්වා වූ කොටස පොඩ්ඩක් අපි මෙනෙහි කරන්නට යෙදෙමු. මේක පසුබිම වෙන්නේ මෙහෙමයි. මේ ඔයගොල්ලෝ දන්නවා අවුරුදු 430ක් ඊශ්‍රායල් ජනතාව වහල්කමේ හිටියා. ඊජිප්තු ජාතිකයන්ට වහල්කම් කළා. අවුරුදු 430ක් නේ. දශක 4ක්. මේ අවුරුදු 430 තුල ඔවුන් ජීවිතේ අපමණ දුක් විඳා, පුදුමාකාර වේදනාවන් විඳා. ඔවුන්ට එකපාර ගැලවීමක් තිබුණේ නැහැ. අවුරුදු 430ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි නේ.
මේ කාල වකවානුව තුල ඇයි මේ 430ම ඒගොල්ලෝ පීඩා විඳින්නේ? නමුත් ගොඩාක් වෙලාවට අවුරුදු 100 අවුරුදු 300 ගානක් එක දිගට පීඩා විඳින්න ඇති. අවුරුදු 430 තුල ඔවුන් විඳින පීඩාව දෙවියන් වහන්සේ දැකලා දෙවියන් වහන්සේ මැදිහත් වෙනවා. ඒ නිසා තමයි අපි දකින්නේ මෝසෙස්ව යවනවා. මෝසෙස්ව යවලා ඔවුන්ව යම් කිසි විදියකින් ගලවගෙන ඔවුන්ව මේ වහල්කමින් මුදවගෙන මේ වසංගත 10ක් එවලා 10 වෙනි වසංගතය ඔයගොල්ලෝ දන්නවනේ. පළවෙනි කුළුඳුල් දරුවව කුළුඳුල් සතාන්ව ඒ ඊජිප්ත ජාතිකයන්ගේ සියලුම කුළුඳුල් දරුවන්ව සහ කුළුඳුල් සතුන්ව මරණීය දූතයා විසින් මරණු ලබනවා. එවන්නේ කවුද? දෙවියන් වහන්සේ. මොකටද? උන්වහන්සේගේ ජනතාවව ගලව ගන්න. හරි පුදුමයි. එහෙම ඒ තරම් ආදරය කරන දෙවි කෙනෙක්. එතකොට මේ විදියට ඔවුන්ව ගලවගෙන එනවා. දැන් ගලවගෙන ඇවිල්ලා දැන් මේ පාලු කරේ යන්න යනවා. යන්න මේ එනකොට රතු මුහුද අබියස. මේ සිද්ධිය වෙන්නේ රතු මුහුද අබියස. දැන් රතු මුහුද ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලෝ ඉන්නවා. එක පැත්තකින් මුහුද වියනවා, අනිත් පැත්තෙන් ඒගොල්ලෝ දකිනවා කවුද එන්නේ? කවුද එන්නේ? ඊජිප්ත ජාතිකයන්, ඊජිප්ත සේනාංකයම සොල්දාදු ටික නැවත ලුහුබඳිනවා. මේක ඒගොල්ලෝ දකිනවා. දැන් මාර ප්‍රශ්නයක්නේ, ගැටලුවක්. මොකද කරන්නේ? එතනින් තමයි මේ ඊශ්‍රායල් ජනතාව කතා කරන්නේ. පාරවෝ ලං වූ විට ඊශ්‍රායල් ජනයා හිස ඔසවා බලා තමුන් පසුපස මිසර වාසීන් එනු දැක මහත්සේ බිය වී සමිදානන් වහන්සේට මොර ගැසූහ. පළවෙනියෙන්ම අපිට ප්‍රශ්නයක් එනකොට ඉස්සර වෙලාම අපි කරන්නේ මොනවාද? පළවෙනියෙන්ම ප්‍රශ්නයක් එනකොට අපිට ඒගොල්ලෝ මොනවද උනේ? බය වුණා. බය. ඉස්සර වෙලාම අපිට ප්‍රශ්නයක් එනකොට අපිට අපේ ඉදිරි අභියෝගයක් තියෙනකොට අපිට කරදරයක් වෙනකොට බය. එදා පාරාව දැකපු ගමන්ම මේ බය වුණා. කරන්න දෙයක් නැහැ. අපි කැමති වුණත් නැති වුණත් ඒක වෙනවා. කොරෝනා වෛරසය ගැන අහපු ගමන්ම අපි බය වෙනවා. නැද්ද? කරන්න දෙයක් නැහැ. අපි පරිස්සම් වෙන්න ඕන හින්දා බය වෙනවා. ඇයි ඒ බය? මරණයත් එක්ක සම්බන්ධයි. බය කියන කාරණාව හැමතිස්සෙම මරණයත් එක්ක සම්බන්ධයි. ඒ නිසා පාරාව දැකපු ගමන්ම මේ මිනිස්සු බය වෙනවා. ඒ බය තමයි ඔවුන්ගේ ජීවිතේනේ. ඊගාවට ඔවුන් මොනවද කරන්නේ බය වෙලා? ඔව්හු මෝසස්ට කතා කොට මේ පාලු කරේ මැරෙන්නට අප ගෙනාවේ මිසරේ මිනී වලවල් නැති නිසාද? මාරයි. Why have you brought us here? And there are tombs in Egypt. ඇයි අපි මේකට ගෙනාවේ? අපි මරන්න දෙයි මිනී වලවල් නැද්ද? ඊජිප්තුවේ මිනී වලවල් නැති නිසාද අපිව මේ පාලු කරේට අරගෙන ආවේ මේ විදිහට අපිව මරන්න? මිසරයෙන් අප පිටතට ගෙනවුත් අපට මෙලෙස කරන්නේ ඇයි? මාරයි. දැන් මේ ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේ මෙච්චර කාලයක් කරපු ඔක්කොම දේවල් අමතක වෙලානේ. මොනවද? අවුරුදු 430ක් ඔවුන්ව මේ පීඩාවෙන් විඳලා දෙයනේ අවුරුදු 430ක් හවහල් කමින් ඉඳලා මේ ඉඳපු මිනිස්සුන්ව දෙවියන් වහන්සේ ගලවගෙන මේ රතු මුහුද අභියසට ඇවිල්ලා තාම විපතක් වෙලත් නැහැ, ප්‍රශ්නයක් වෙලත් නැහැ. ඒගොල්ලෝ දකින්න විතරයි පාරාව එනවා. දැන් මේ එන ටිකට ඔවුන් මෝසස්ට මැසිවිලි කියන්න පටන් ගන්න ඉවරයි. මොකද්ද මේ කරන්නේ? ඇයි අපිට මේක කරන්නේ? මේ මිස්රේ නැද්ද? ඇයි නැද්ද ඊජිප්තුවේ නැද්ද? මිනී වලවල්. අවහසේ ඇයි මෝසස් අපිට මේක කරන්න කියලා මෝසස්ට බයිනවා. ඔවුන් සියල්ලම වෙලා. ප්‍රවාදේ. මේ ප්‍රශ්නේම නෙමෙයිද අපිට තියෙන්නේ? මේ ගැටලුව නෙමෙයිද අපිට තියෙන්නේ? අපේ ජීවිතේ අපිට ප්‍රශ්නයක් ආපු ගමන්, අපිට කරදරයක් ආපු ගමන්, අපිට රෝගයක් වැළඳුණු ගමන් මොකක් හරි විදියකට අපි බය වෙනවා. බය වෙන එක ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ඒක සාමාන්‍යයෙන් මිනිස්සු හැටියට අපි හැමෝම බයයි. බය වෙනවා. බය වෙන අපි මොකද කරන්නේ? ඊළඟට හැමෝටම බනින්න පටන් ගන්නවා. අපිට අමතක වෙනවා දෙවියන් වහන්සේ අපිට කරලා තියෙන දේවල්.
දෙවියන් වහන්සේ අපිව සුව කරපු අවස්ථාවන්, දෙවියන් වහන්සේ අපිත් එක්ක හිටපු අවස්ථාවන්, දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ආශිර්වාදයන් ඒ ඔක්කොම අපිට අමතකයි. ඒකක්වත් අපිට මතක නැහැ. අපිට මතක් වෙන්නේ අපේ ප්‍රශ්නය විතරයි. අපිට මතක් වෙන්නේ අපේ අරගලය විතරයි. ඒ නිසා අපි වටේම ඉන්න අයට බලින්න පටන් ගන්නවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? අරෙම වෙන්නේ. අපි මැසිවිලි කියනවා. මේ මිනිස්සු තමයි අපිට මෙහෙම කළේ. අර මිනිස්සු තමයි අපිට මෙහෙම කළේ. මෙහෙම හිටියා නම් මෙහෙම කරනවා. මෙහෙම හිටියා නම් අරකයි මේකයි. සමහර වෙලාවට අපි හැමෝටම බයිනවා. අදාහයක් නැතුව බයිනවා. ඊට පස්සේ අපි කියන බය වෙන විතරක් නෙමෙයි අපි මැසිවිලි කියනවා. අවසානයේදී අපි දෙවියන්ටත් බනිනවා. දෙවියන් කියනවා නම් අපිට මෙහෙම වෙනවද? දෙවියන් කියනවා නම් ඇයි අපි මේ විදිහට දුක් විඳින්න ඕනේ? දෙවියන් කියනවා නම් ඇයි අපේ ජීවිතේ මේ විදිහට මේ ප්‍රශ්නෙට අපි මැදි වෙලා ඉන්නේ? ඇයි අපි කරන කිසිම දෙයක් නේ වගතුවක් නැත්තේ මාරයි. අපි මේ ගණිනවා බලිනවා. ඊශ්‍රායල් ජනතාවයි අපි අතර ලොකු වෙනසක් නැහැ කියලා මට දැනෙනවා. නවෝසස්ත්‍ර බයිනවා මේ ඔක්කොම අමතක කරලා මිස්ර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපිට ඉරිදුන නනවයි ඔබට මිස්රයේදී කීවේ මේ නිසා නෙවෙයිද? අපි කිව්වා අපි මෙතනට ගේන්න එපා කියලා. අපි කිව්වා නේ මෝසස්ට කියනවා ඊශ්‍රායල් වල අපි කිව්වා අපිට මෙතනට ගේන්න එපා කියලා. දැන් අපි එහෙ හිටියා නම් අඩුම ගානේ වහල් වගේ අපි ජීවත් වෙනවා. දැන් වහල් කමක් නැහැ. දැන් වෙන්නේ අපිට මරුම් කන්ද. අපි මේ වගේ අපේ ජීවිතේ ප්‍රශ්නවලදී අරගලවලදී අපේ ගැටලුවලදී අපි ගොඩාක් වෙලාවට අපේ ජීවිතේ අපි බය වෙලා අපි කලබල වෙලා අපි කරදර වෙලා අපි දෙවියන්ටත් බයිනවා ඉන්න අයටත් බයිනවා වටේ අයටත් බයිනවා මාරවලා අපේ ජීවිතේ දියුණුවක් නැත්නම් අපි වටේම අයට බයිනවා අපේ ජීවිතේ ඇති වෙන ප්‍රශ්නයකදී සමහර වෙලාවට මෙහෙම ඉඳන් අපි එනිසා අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට ප්‍රේමවන්තයනි අපි කරන කියන දේවල් වල අපේ ජීවිතේ අපි ස්වාමීන් වහන්සේත් එක්ක මේ යන ගමන තුල උන්වහන්සේගේ ආදරය තුල අපිට ඇති වෙන ගොඩාක් දේවල් අපි අමතක කරනවා. ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයන් අමතක කරනවා. පාලුකරේ මියනවාට වඩා මිසරයට වහල් මෙහෙවර කළා නම් හොඳයි. ඔවුන් ඇසියේ මේ විදිහට ඔවුන් දිගටම මැසිවිලි කියනවා. ඊට පස්සේ ඊට පස්සේ මෝසස්ගේ පිළිතුර දිහා අපි බලමු. මේ තමයි මෝසස්ගේ වචන ටික. මේක තමයි අපි ඇත්තටම අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේත් එක්ක මේ යන ගමනේදී අපි කරන්න ඕන. අපේ ප්‍රශ්නයකදී කාලය සමහර වෙලාවට කාලය අපිට නිශ්චිත නෑ. මෝසස් කියන පළවෙනිම කාරණාව ඉස්සර වෙලාම මෝසස් කියන්නේ බිය නොවන්න, බය වෙන්න එපා. බය වෙන්න එපා. ප්‍රවන්තනි ගීතාවලියේ 23 වෙනි ගීතිකාවේ අපිට කියනවා ඔබේ සරයටියද ඔබේ කෙවිතද මා නියත සැනසෙල්ල වන්නේය. මරණය වැනි ගනදුරු රුදුරු නිම්නය මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට විපතක් නොවන්නේය. 91 වෙනි ගීතිකාවේ කියනවා දසදහසක් ඔබේ දකුණු පසින්ද දහසක් ඔබේ දකුණු පසින්ද දසදහසක් ඔබේ වම් පසින්ද ඇදගෙන වැඩෙන්නේය. ඒත් විපතක් ඔබට නොමවන්නේය. මක් නිසාදයක් මා ඔබ සමග බැවින්ය. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නකොට අපි බය වෙන්නට හොඳ නෑ ප්‍රේමවන්තයනි. අපේ ජීවිතේ මොන ගැටලුව ආවත් මොන ප්‍රශ්න ආවත් මෝසස් කියනවා ඉස්සර වෙලාම මිස්ර වාසීන්ට මේ ඊශ්‍රායල් වරුන්ට මිස්ර වාසීන්ව දැකලා බය වෙන්න එපා. ඔබේ ප්‍රශ්නය දැකලා බය වෙන්න එපා. ඔබේ රෝගය දැකලා බය වෙන්න එපා. ඔබේ කරදරය දැකලා ඔබ බය වෙන්න එපා. මොකටද ඔබ බය වෙන්නේ? ශක්තිමත් වන්න. ඒව සාදාකාලික නෑ. ඒ නිසා බය වෙන්න එපා. ඊට පස්සේ කියනවා ස්ථීරව සිටින්න. බය වෙන්නේ නැතුව ස්ථීරව සිටින්න. ඇයි ස්ථීරව ඉන්න කියන්නේ? ස්වාමින් වහන්සේ අද ඕගොල්ලන්ව ගලවනවා. ආමෙන්. ආමෙන්. මේ විශ්වාසයට තමයි අපි ඇතුල් වෙන්නට ඕනේ. අපි ස්ථීරව ඉන්නට ඕනේ. අපි උන්වහන්සේව අපි අයිති කරගන්න ඕනේ. බය නොවි
බලවත් වෙලා ශක්තිමත් වෙලා ස්ථීරව ඉන්න ඕනේ. මොකක්ද අපේ ස්ථීර බව? දෙවියන් වහන්සේ මාව කොහොම හරි ගලවනවා කියන ස්ථීර විශ්වාසය. අපි දකින්නවානේ සැමුවෙල්ගේ පොතේ තියෙනවා, දානියෙල්ගේ පොතේ තියෙනවා. අර මම ඊට කලින් කියලා තියෙනවා ශද්‍රක් මේෂක් අබේද්නගෝ කියන තරුණයන් තුන්දෙනා මේ බය වෙන්නේ නැතුව ස්ථීරව ඉන්නවා. මොකක් නිසාද? නෙබුකද්නසාර් කියනකොට මම උඹලව ඇවිලෙන ගිනි උදුනට දානවා කියලා කියද්දිත් ඒගොල්ලෝ කියනවා ප්‍රශ්නයක් නැහැ. අපි මේකට නමස්කාර කරන්නේ නැහැ. ගිනි උදුනට දැම්මත් අපි ස්වාමින් වහන්සේ තුළ ශක්තිමත්. අපි මරුණත් මේක කරන්නේ නැහැ. මරන්න පුළුවන් නම් මරන්න. අපිව ගලවන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නවා නම් අපි අදහන දෙවියන් වහන්සේ විතරයි. ජෝබ් ආරම්භයන් ජෝබ්ගේ කතාවේදී අපි දකිනවා ජෝබ්ගේ ජීවිතේ මොන තරම් ප්‍රශ්නද. ජෝබ්ගේ සියලුම දේවල් නැති වෙලා යනවා. ඔව් අන්ත අසරණෙක් වගේ ඇදගෙන වැඩෙනවා. ඔහුගේ මුළු ඇඟේම තුවාල දානවා. ඔහුගේ දරුවන් මියදෙනවා. ඔහුගේ සියලු වතු පිටිය උඩ නැති වෙනවා. සියලුම සැප සම්පත් උඩ නැති වෙනවා. අන්තිමට ඔහු ඇඟේ තුවාල දාලා කුෂ්ඨ දාලා හිඟන්නෙක් වගේ පාරට වැටෙනවා. එයාගේ බිරිඳ ඇවිල්ලා ජෝබ්ගේ බිරිඳ ඇවිල්ලා ජෝබ්ට කියනවා මෙහෙම. Do you still believe in your God? Curse your God and die. ඔබ තාමත් ඔබේ දෙවියන්ව විශ්වාස කරනවද? ඔබේ දෙවියන් කරපු දෙයක් නෑ ඔබට. ඒ නිසා ඔබේ දෙවියන්ට සාප කරලා මැරිලා යන්න. එහෙම තමයි ජෝබ්ට කිව්වේ. ජෝබ් මොනවද කිව්වේ? වැළුණාද? නෑ ස්ථීරව හිටියා. මොකද ස්ථීරව හිටියා? දෙවියන් වහන්සේ මාව ගලවනවා. දෙවියන් වහන්සේ මට සියල්ල දුන්නා. දෙවියන් වහන්සේ මගෙන් සියල්ල ගත්තා. හැබැයි දෙවියන් වහන්සේ ඕන නම් ආයෙත් උන්වහන්සේ මට ඔක්කොම දේවල් දෙනවා. ස්ථීර ඇදහිල්ල. මේ මාර ඇදහිල්ල. ඒක තමයි මොසෙස් කියන්නේ. ස්ථීරව සිටින්න. දෙවියන් වහන්සේ ඔබව ගලවනවා කියන ස්ථීර විශ්වාසය තුළ. ඔබව දෙවියන් වහන්සේ අද සුව කරනවා කියලා ස්ථීර විශ්වාසය. දෙවියන් වහන්සේ අද ඔබව ස්පර්ශ කරනවා කියන ස්ථීර විශ්වාසය. ඔබ සුවපත් කරන ඔබේ ප්‍රශ්නේ විසඳනවා කියලා. මේක තමයි මේ අපේ ප්‍රශ්නෙට එකම විසඳුම ප්‍රමාණය. මේ ඇදහිල්ල තුළ දෙවියන් වහන්සේ අපිව ගලවනවා. උන්වහන්සේ තමයි ඔබගේ මගේ ප්‍රශ්නෙට පිළිතුර. උන්වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්න ඕය. ආමෙන්. මොකද කියන්නේ? දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් ඉෂ්ට කරන්න යන දේ ඔබ දකිනවා. You will see his glory. උන්වහන්සේ ඔබ වෙනුවෙන් කරන දේ ඔබ දකිනවා. දැන් ඔබ දකි. තවත් සුළු මොහොතකින් ඔබ දකි. ඔබේ ඇදහිල්ල තුළ ඔබ විශ්වාස කෙරුවොත් ඔබේ ප්‍රශ්නයට ස්වාමින් වහන්සේ විසඳුමක් දෙනකොට උන්වහන්සේ ඔබ තුළ කරන දේ ඔබ දකි. You will see what he is doing. ඔබ දකි උන්වහන්සේ ඔබට කරන දේ. අද ඔබ දකින මිශ්‍ර වාසීන් පසු ඔබ කවදාවත් නොදකින්නේය. මරයි දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් ප්‍රශ්නයක් විසඳනකොට ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් උන්වහන්සේ ප්‍රශ්නයක් විසඳනකොට ඒ ගැටලුව ඒ ප්‍රශ්නය අපිට කවදාවත් වෙන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. මොකද මේක අපිට දැනෙන්න දෙවියන් වහන්සේ ඔබ සුව කරනකොට ආය කවදාවත් ඒ රෝගිය ඔබට ඉන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබේ ණයෙන් ඔබව ගලවනකොට කවදාවත් වහන්සේ ඔබට ඒ ණයෙන් කරදරයක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබේ ප්‍රශ්නයකින් ගලවනකොට මේ මම නෙමෙයි කියන්නේ දේව වචනේ කියන්නේ. මොසෙස් බොහොම පැහැදිලිව කියනවා ඒක. අද ඔබ දකින මිශ්‍ර වාසී ඉන්පසු ඔබ කවදාවත් දකින්නේ නැහැ. විශ්වාස කරන්න දෙවියන් වහන්සේ අද ඔබව ගලවනවා. දෙවියන් වහන්සේ ඔබව ගලවනකොට දෙවියන් වහන්සේ කවදාවත් ආයේ ඒ ප්‍රශ්නේ ඔබ ඉදිරියට අරගෙන එන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. ඒක අයිති කරගන්න. මේක හරි ප්‍රබල දෙයක්. දෙවියන් වහන්සේ අද විශ්වාස කරන්න. ජේසුස් අද ඔබේ ගැටලුව නිරාකරණය කරන එක තමයි ප්‍රහස. And he is my solution. උන්වහන්සේ අද ඔබේ ප්‍රශ්නෙට පිළිතුර දෙනකොට අද උන්වහන්සේ ඔබව ගලවනවා කියලා විශ්වාස කරන්න. අද උන්වහන්සේ ඔබව මුදවනවා කියලා විශ්වාස කරන්න. අද උන්වහන්සේ ඔබව සුව කරනවා කියලා විශ්වාස කරන්න. අද ඔබව ඔබේ ප්‍රශ්නෙන් උන්වහන්සේ ඔබව නිදහස් කරනවා කියලා විශ්වාස කරන්න. ආයේ ඒ ප්‍රශ්නේ කවදාවත් ඔබට එන්නේ නෑ. ආමෙන්.
ආමේන්. ස්තුතියි ස්වාමීනි අපි අපුඩියක් අහමු වාසන. ස්තුතියි ස්වාමීනි වාසන. ආය අපේ ප්‍රශ්නේ ආය අපි කවදාවත් දකින්නේ නැහැ. අදාන්න විශ්වාස කරන්න අයිති කරගන්න. ආය අද අපි මේ දකින ප්‍රශ්නය දෙවියන් වහන්සේ මැදිහත් වෙලා ඒක විසඳනකොට ඒ ප්‍රශ්නේ අපි ආය දකින්නේ නැහැ. ඒ ගැටලුව අපිට ආය එන්නේ නැහැ. ඒ ප්‍රෝග්‍රෑම් වාසය අපිට දෙන්නේ නැහැ. ආමේන් ස්වාමීනි ස්තුතියි. ඒ වචනයට ඒ වචනේ අපි අයිති කරගමු ප්‍රේමාතේ. මේක තමයි වචනය. There's only this word. උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. මාරයි. ජේසු ඔබ වෙනුවෙන් සටන් කරනවා. ජේසු මම වෙනුවෙන් සටන් කරනවා. And he is my warrior. උන්වහන්සේ තමයි මගේ සෙබලා. He is my warrior. ඔබේ සෙබලා ප්‍රේම. ඔබ තුලට ඇතුල් වෙන ඔබේ රෝගයත් එක්ක සටන් කරන ඔබ තුල තියෙන ප්‍රශ්නයට ඔබත් එක්ක සටන් කරන මම නෙමෙයි කියන්නේ. අද උන්වහන්සේ ඔබත් එක්ක සෙවන් කරන්න යනවා. ඒ සමයට තමයි උන්වහන්සේ ඔබත් එක්ක මේ වෙලාවේදී එකතු වෙන්නේ. And he has joined us with us to fight the battle. To fight the good fight. ඔබත් එක්ක මම එක්ක මේ සටනට එකතු වෙන්න. And he is fighting for you and for me. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් සරණ කරන්නට යනවා. ආමේන්. ආමේන්. අයිති කරගන්න. මොන තරම් ප්‍රබල වචනයක් අපිට මේ උන්වහන්සේ කියන්නේ. ජීවමාන ස්වාමීන් වහන්සේ අපි අභියස ඉදගෙන කියනවා මං ඔබ වෙනුවෙන් සරණ කරනවා. එනිසා බය වෙන්න එපා. උන්වහන්සේ ඔබගේ මගේ ප්‍රශ්නේ විසඳනකොට උන්වහන්සේ ඔබගේ මගේ ගැටලුව අයින් කරනකොට and it will never come to you. ඒකයි කවදාවත් ඔබට එන්නේ නැහැ. මේක ඔබ අදහන්නට ඕන. මේක ඔබ විශ්වාස කරන්නට ඕන. මේක තමයි ඇදහිල්ල. And this is what it says. එනිසා ඔබ නිශ්චලව සිටිය යුතුයි. ආමේන්. 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 ඔබ කොහොමද ඉන්න ඕනේ? නිශ්චලව, නිහඬව. මොකද ඔබ කරන්න එපා. ඔබ කලබල වෙන්න එපා. Be still and know he is your God. ඔබ නිහඬ වෙලා දැනගන්න මේ ඔබේ දෙවියන් වහන්සේ බව. Be still and know he is your God. And I am your God. Be still and know I am your God. ඔබ නිහඬ වෙලා දැනගන්න මම ඔබේ දෙවියන් කියලා. මේක මහාරයි ප්‍රමාණය. And this itself will release you. මේ කාරණාව විතරක් ඇති ඔබේ ජීවිතය සුව කරගන්නට. මේ කාරණාව විතරක් ඇති ඔබේ ජීවිතේ බලය ලබන්නට. මේ කාරණාව විතරක් ඇති ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේගේ ඇදහිල්ලට ඇතුළු වෙන්නට. So let's be still and know he is our God. Amen. අපි හැමෝගෙම ජීවිතේ ප්‍රශ්න තියෙනවා. මේ ටික අපිට හොඳටම ඇති. So he is our solution. දෙවියන් වහන්සේ තමයි අපේ විසඳුම. ජේසු තමයි ඔබගේ මගේ විසඳුම. අපි මොහොතකට නැගිටිමු. ස්වාමීන් වහන්සේ ඔබට එන්නටයි කියනවාද? උන්වහන්සේ ඔබට එන්නටයි කියනවා. මේ වචන ටික අපි අයිති කරගමු. ඒක එපා. ඉස්සෙල්ලා එක. ඉස්සෙල්ලා එක ගන්න. නික්මයම අන්තිම කොට. Okay. මේ වචන ටික අපි අයිති කරගමු ප්‍රේමාන්තනි ආයේ. මුලින්ම අපි අපේ බය නිදහස් කරමු. සරේ ස්වාමීනි. උන්වහන්සේ කියන බය වෙන්න එපා කියලා. අපි මෙතන අවදි වෙමු. ජීවමාන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී ඔබටයි මටයි කියනවා පුතේ බය වෙන්න එපා. බය වෙන්න එපා. මේ වෙලාවේ ඔබ බයෙන් ඉන්නවා නම් ඔබේ නිවස ගැන, ඔබේ ගෙදර ගැන, ඔබේ රෝගය ගැන, ඔබේ අනාගතය ගැන, ඔබේ ප්‍රශ්න ගැන, ඔබේ කරදර ගැන, ඔබේ දරුවන් ගැන, ඔබේ සැමියා ගැන, ඔබේ ගෙදර ගැන ඔබ කරදරයෙන් ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ කියනවා බය වෙන්න එපා. මුලින්ම අපි බය නිදහස් කරමු උන්වහන්සේලා. බය නිදහස් කරමු. Just release your fear. නිදහස් කරන්න. සෝදේ ස්වාමීනි. ගාතසොල්ල ස්වාමීන් වහන්සේලා මේ බය බාර දෙන්න. ඔබේ බය නිදහස් කරන්න. සියලු බයෙන් මේ වෙලාවේදී ඔබ නිදහස් වෙන්න. ස්වාමීනි මම බය නැහැ කියලා කියන්න. ජීවමාන ස්වාමීනි ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ නිසා මම බය නැහැ.
උන්වහන්සේගේ ආදරය තුල ඒ බයිබල් පාඩේ දාන්න. උන්වහන්සේගේ ආදරය තුල ස්වාමීනි මම මේ වෙලාවේදී බය නැහැ. උන්වහන්සේගේ ආදරයත් එක්ක මම ඉන්නවා. උන්වහන්සේගේ බලයත් එක්ක මට දැනෙනවා. මේ වෙලාවේදී උන්වහන්සේ මාව ස්පර්ශ කරනවා. මම ස්ථිරව ඉන්නවා ස්වාමීනි. මම බය නැතුව ස්ථිරව ඉන්නවා. එනිසා බය වෙන්නේ නැහැ. මං ස්ථිරයි. මොකද අද මගේ දෙවියන් වහන්සේ මම ගලවනවා කියලා විශ්වාස කරන්න. අද මගේ දෙවියන් වහන්සේ අද මගේ ජේසු මම ගලවනවා. අද මගේ ජේසු මම නිදහස් කරනවා. අද මගේ ජේසු මම මුදවනවා. I know it. I believe. මම විශ්වාස කරනවා ස්වාමීනි. වහන්සේ මම ගලවන බව ඒක ඔබ දැන් අද දකින්න යනවා. මේ වෙලාවේදී ඔබ දකින්න යනවා. මේ වෙලාවේදී ඔබේ ජීවිතය සිද්ධ වෙන්න යනවා. මේ වෙලාවේදී ඔබේ ජීවිතය ඉෂ්ට වෙන්න යනවා. And he is going to do it for you. උන්වහන්සේ කරන්න යනවා ඔබ වෙනුවෙන්. අපිට කරන්නට බැරිද? උන්වහන්සේගේ තුල විශ්වාස කරන අපිට උන්වහන්සේ කරන්න යනවා. මේ වෙලාවේදී ඔබ දකින ප්‍රශ්න ආයේ කවදාවත් ඔබ දෙන්නේ නැහැ. විශ්වාස කරන අදහන්න මගේ වචන නෙමෙයි මේ දෙවියන් වහන්සේගේ වචනය. මෝසස් කියනවා කවදාවත් ආයේ ඔබ මිස්රයේ වාසීව දකින්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබව නිදහස් කරනවා, ගලවනවා. ඔබේ මරණයෙන් ඔබව ගොඩ ගන්නවා. සෝලිස් ස්වාමීනි නිදහස් කරයි කරගන්න මේ වචන. උන්වහන්සේ ඔබව දේශා සදාත් කරනවා. So let's be still and know he is our God. Amen. Service Swami, Nishan Saleva, Aneveva. මේ කාරණාවල මෙතලෙමු. මාහත කරන්න බැරි දේ එනිසා අපි උන්වහන්සේට දෙමු. දැන් අපි හැමපත් වෙලා ඉන්නේ අපේ ජීවිතේ සමහර වෙලාවට මේ ප්‍රශ්නත් එක්ක අපේ ජීවිතේ ලොකු ගැටලු වලටපත් වෙලා. එනිසා අපිට කරන්න බෑ. එනිසා ස්වාමීනි අපි වහන්සේට දෙනවා. අපි බුදු වෙනවා. මං යන්න ඕන ගමන මං වහන්සේට දෙනවා. මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මං දෙනවා. මොකද වහන්සේ මට අද කියනවා බය වෙන්න එපා. ස්ථිරව ඉන්න. වහන්සේ මාව ගලවනවා කියලා වහන්සේට ප්‍රතිඥාවක් දෙනවා. ඒ නිසා වහන්සේ ගලවනවා. එදා රතු මූද අභියස වහන්සේ ස්වාමීනි ඊශ්‍රායල් ජනතාවට ඒ මූද දෙපෑ කරලා මාර්ගයක් නැති වෙන අවශ්‍ය වුණ හදලා දුන්න මාර්ගය වගේ මේ වෙලාවේදී මේ ප්‍රශ්නේදී ඉර වෙලා ඉන්න මේ කරදරයට ගොනු වෙලා ඉන්න මේ ගැටලුව විසඳ ගන්න බැරුව ඉන්න අපිට අවශ්‍ය විසඳුම වෙන්න. ආමේන් ස්වාමීනි.